ආයුබෝවන් මං අද ඔයාලට 7 ශ්‍රේණියේ සරල රේඛීය තල රූප පාඩම් දෙකම එකතු කරලා එක පාඩමක් විදිහට මේක කරන්න යන්නේ. හොඳයි අපි ඉස්සරළම බලමු බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. සරල රේඛා ඛණ්ඩ 3කින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වන සංවෘත තල රූපයකට අපි බහුවස්ත්‍රයක් කියලා කියනවා. බලන්න මේ සරල රේඛා ඛණ්ඩයක්. සරල රේඛා ඛණ්ඩ 2යි සරල රේඛා ඛණ්ඩ 3කින් සමන්විත වෙලා තියෙන සංවෘතයි විවෘත නැහැ. සරල රේඛීය තල රූපයක් කියලා කියන්නේ සරල රේඛා වලින් සමන්විත වෙන නිසා. බහුවස්ත්‍රයක විශේෂත්වය සරල රේඛා දෙකක් හමු වීමෙන් තමයි මේ බහුවස්ත්‍රය සම්පූර්ණ වෙලා තියෙන්නේ. තව එකක් අපි අරගෙන බලමු. සරල රේඛා ඛණ්ඩ 4කින් සමන්විත වන බහුවස්ත්‍රයක් මේක. සංවෘතයි. තව එකක් අපි අරගෙන බලමු. බලන්න මේකත් සරල රේඛා ඛණ්ඩ වලින් වට වෙච්ච සංවෘත රූපයක්. හොඳයි අපි දැන් බලමු බහුවස්ත්‍රයක් නොවන උදාහරණ කීපයක් අරගෙන. මෙතන සරල රේඛා ඛණ්ඩ 3ක් තියෙනවා. ඒ තුනම එක තැනකදී හමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනදී. එතකොට අපිට මේකෙන් රූපයක් මේ විදිහට ඇන්දොත් මේකට අපි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ නැහැ. හේතුව ඔයාලට මතකයිනේ කලින් මම කිව්වේ සරල රේඛා ඛණ්ඩ දෙකක් හමු වෙලා තමයි බහුවස්ත්‍රයක් හැදෙන්නේ. තව උදාහරණයක් අරගෙන බලමු. මෙන්න සරල රේඛා ඛණ්ඩ දෙකක්. මේ රේඛා ඛණ්ඩ දෙක හමු වෙලා නෙමේ ඡේදනය වෙලා තියෙනවා. නැත්තම් කැපිලා තියෙනවා මෙන්න මෙතනදී. හොඳයි. මේකෙනුත් අපිට පුළුවන් මේ විදිහට රූපයක් සම්පූර්ණ කරගන්න. මේ සංවෘත රූපය බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. හේතුව මේ රේඛා ඛණ්ඩ එකිනෙක ඡේදනය වෙච්ච නිසා. අපි දැන් බලමු මේ බහුවස්ත්‍ර කිහිපය අරගෙන එකෙන් එකක් තෝරගෙන මේකේ අංග මොනවද කියලා. මේ රේඛා ඛණ්ඩයට අපි කියනවා බහුවස්ත්‍රයකදී පාදයක් කියලා. එතකොට මේ පාද දෙක හමු වන ලක්ෂයට අපි කියනවා ශීර්ෂයක් කියලා. මේ පාද දෙක හමු වන ලක්ෂයේදී නැත්තම් ශීර්ෂයේදී මේ බහුවස්ත්‍රය ඇතුළත තිබෙන කෝණයට අපි කියනවා බහුවස්ත්‍රයේ කෝණය කියලා. හොඳයි. දැන් අපි බලමු බහුවස්ත්‍රයක අංග නම් කරන්න. මේ දීලා තියෙන චතුරස්‍රයක්. ඒක අපිට පුළුවන් ABCD කියලා නම් කරන්න. දැන් අපි බලමු මේ බහුවස්ත්‍රයේ තියෙන ශීර්ෂ මොනවද කියලා. නැත්තම් මේ පාද හමු වන ලක්ෂ්‍ය මොනවද කියලා. A ලක්ෂ්‍ය, B ලක්ෂ්‍ය, C ලක්ෂ්‍ය, D මේවා අපිට ශීර්ෂ කියලා නම් කරන්න පුළුවන්. හොඳයි. පාද අපි අරගෙන බලමු. මේ තියෙන්නේ එක පාදයක්. AB කියන්නේ එක පාදයක්. BC කියන්නේ තවත් පාදයක්. CD කියන්නේ තව පාදයක්. DA කියන්නේ තවත් පාදයක් වෙනවා. හොඳයි. අපි බලමු දැන් කෝණ මොනවද කියලා. කෝණයක් හැදෙන්න
මේ වගේ පාද දෙකක් හම් වෙලා තියෙන්න ඕනේ මෙන්න මේ ශීර්ෂ හතරෙදි. අපි බලමු මෙන්න මෙතන පිහිටන කෝණය කොහොමද නම් කරන්නේ කියලා. අපිට පුළුවන් මේ ආකාරයට කෝණ 4 නම් කරන්න. මේ කෝණ නම් කරනකොට බලන්න ABC කියන කෝණය මේ ශීර්ෂය B වලදී තමයි මේ කෝණය පිහිටන්නේ. එතකොට මේ සලකුණ අපි දානවා ඒ කෝණය පිහිටන ස්ථානයේදී. ඒ කියන්නේ B වලදී කෝණය පිහිටපු නිසා අපි B ට උඩින් මෙන්න මේ කෝණ සංකේතය දාන්න ඕනේ. A සහ C කියන්නේ දෙකලවර. මේ පාදවල දෙකලවර. AC අපිට මාරු කරලා ලියන්නත් පුළුවන්. ඒ ආකාරයටම අපිට මේ කෝණත් ඒ විදිහට නම් කරන්න පුළුවන්. මේ තියෙන්නේ BCD කෝණය. BCD කෝණය. ඒ කියන්නේ මෙතන කෝණය. CDA කෝණය කියන්නේ CDA මෙන්න මෙතන කෝණය. DAB කියලා කියන්නේ මෙන්න මේ කෝණයට. හොඳයි. අපි දැන් බලමු පාද ගණන අනුව බහුවස්ත්‍ර නම් කරන්නේ කොහොමද කියලා. මෙන්න පාද 3ක් තියෙන බහුවස්ත්‍රයක්. අපි මේකට දෙන නම ඔයාලා දන්න නමක්. මේකට කියනවා ත්‍රිකෝණය කියලා. දැන් බලමු ඊළඟ බහුවස්ත්‍රය. මේක පාද 4ක් තියෙන බහුවස්ත්‍රයක්. කියන නම චතුරස්‍රය. බලන්න මේකේ පාද 5ක් තියෙනව නේද? මේකට අපි කියනවා පංචාශ්‍රය කියලා. දැන් බලන්න මේකේ පාද ගණන් කරලා බලමු අපි ඉස්සරළම. මේ පාද 6ක් තියෙන බහුවස්ත්‍රයක්. මේකට අපි කියන්නේ ෂඩාශ්‍රය කියලා. මේකේ පාද 7ක් තියෙනවා. මේ බහුවස්ත්‍රයට අපි කියන්නේ සප්තාශ්‍රය කියලා. හොඳයි. දැන් අපි තවත් බහුවස්ත්‍ර ටිකක් අරගෙන බලමු ඒවායේ නම් මොනවද කියලා. මේකේ පාද 8ක් තියෙනවා. ඔයාලා ගණන් කරලා බලන්න. මේකට අපි කියන්නේ අෂ්ටාශ්‍රය කියලා. මේකේ පාද 9යි. නවාශ්‍රය. මේකේ පාද 10ක් තියෙනවා. අපි මේකට කියනවා දසාශ්‍රය කියලා. හොඳයි. දැන් අපි බලමු බහුවස්ත්‍ර වර්ග මොනවද කියලා. මේ යටතේ අපි කතා කරනවා උත්තල බහුවස්ත්‍ර, අවතල බහුවස්ත්‍ර සහ සවිදි බහුවස්ත්‍ර ගැන. බලමු අපි උත්තල බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. බහුවස්ත්‍රයක් තුල පවතින ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව බහුවස්ත්‍රය තුලම පිහිටනවා නම් අපි එම බහුවස්ත්‍රයට කියනවා උත්තල බහුවස්ත්‍රයක් කියලා. මේ චතුරස්‍රය මේකේ ඇතුළත ලක්ෂ දෙකක් අරගෙන බලමු. යා කරන්න බලන්න. සරල රේඛාව මේ බහුවස්ත්‍රය ඇතුළතමයි තියෙන්නේ. ඔන්න අපි තව ලක්ෂ දෙකක් අරගෙන බලමු වෙනත්. ඒ ලක්ෂ දෙකත් යා කරමු. ඒ රේඛාවත් පිහිටන්නේ බහුවස්ත්‍රය ඇතුළතම තමයි. දැන් අපි ඊළඟ බහුවස්ත්‍රයට ගිහින් බලමු. ලක්ෂ දෙකක් තෝරගෙන යා කරමු. ඒ යා කරපු සරල රේඛාවත් පිහිටන්නේ මේ බහුවස්ත්‍රය ඇතුළතම නේද? හොඳයි. එවැනි බහුවස්ත්‍ර වලට තමයි අපි කියන්නේ උත්තල බහුවස්ත්‍ර කියලා.
හොඳයි. දැන් අපි බලමු ඊළඟ බහුවස්ත්‍ර වර්ගය අවතල බහුවස්ත්‍ර. අවතල බහුවස්ත්‍රයක් කියලා කියන්නේ මේ බහුවස්ත්‍රය තුල ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව බහුවස්ත්‍රය තුලම පිහිටන්නේ නැත්තම්. හොඳයි. අපි අරගෙන බලමු මේ බහුවස්ත්‍රය ලක්ෂ දෙකක් ගමු. ඔය ලක්ෂ දෙක දැන් යා කරමු. දැන් ඔයාලට පේනවද මේ සරල රේඛාව මේ බහුවස්ත්‍රයෙන් පිටත පිහිටලා තියෙනවා. එහෙනම් මේ බහුවස්ත්‍රයට අපි කියන්නේ අවතල බහුවස්ත්‍රය කියලා. හොඳයි. දැන් අපි ඊළඟ බහුවස්ත්‍රයත් අරගෙන බලමු. ලක්ෂ දෙකක් තෝරගත්ත ලක්ෂ දෙකක් යා කරනවා. බලන්න. මෙතනදී මේ සරල රේඛාව බහුවස්ත්‍රයෙන් පිටතට ගිහිල්ලා නේද? එහෙනම් මේ බහුවස්ත්‍රයත් අවතල බහුවස්ත්‍රයක් කියලා කියන්න පුළුවන්. මේ වගේම තවත් ක්‍රමයක් තියෙනවා අවතල බහුවස්ත්‍රය හොයාගන්න ලේසි ක්‍රමයක්. බලමු දැන් අපි ඒකත්. දැන් ඔයාලට පේනව නේද? මෙන්න මේ කෝණය පරාවර්ත කෝණයක් නේද? මේකත් පරාවර්ත කෝණයක්. මේ ආකාරයට පරාවර්ත කෝණ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් බහුවස්ත්‍රය අවතලයි කියලා. ඒ වගේම මේකෙත් අපි අරගෙන බලමු. මෙන්න මේ කෝණය පරාවර්තයි නේද? එහෙනම් මේ බහුවස්ත්‍රයත් අවතල බහුවස්ත්‍රයක් වෙනවා. හොඳයි. දැන් අපි බලමු සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. බහුවස්ත්‍රයක සියලුම පාද දිගින් සමාන නම් ඒ වගේම කෝණවල විශාලත්වයත් එකිනෙකට සමාන නම් එවැනි බහුවස්ත්‍ර අපි කියනවා සවිදි බහුවස්ත්‍ර කියලා. අපි පොඩි උදාහරණයක් අරගෙන බලමු. මේ බහුවස්ත්‍රයේ සියලුම පාද දිගින් සමානයි. අපිට මේ වගේ සංකේතයකින් පාද සමාන බව පෙන්වන්න පුළුවන්. ඉරි කෑලි එකක් ගහලා. නැත්තම් අපිට පුළුවන් මේ වගේ ඉරි කෑලි දෙකක් ගහලා කියන්න සමානයි කියලා. දැන් බලන්න මේ කෝණ මේ හැම කෝණයක්මත් සමාන වෙන්න ඕනේ විශාලත්වය. එතකොට අපි මේ බහුවස්ත්‍රයට අපි කියනවා සවිදි බහුවස්ත්‍රයක් කියලා. හොඳයි. දැන් බලන්න මේ රූපය දිහා. මේක සවිදි බහුවස්ත්‍රයක්ද? බැලූ බැල්මට නම් අපිට පේනවා හැම පාදයක්ම දිගින් සමාන බව මේ සංකේතය නිසා. හැබැයි බලන්න කෝණ දිහා. මේ කෝණ දෙක නම් සමානයි. බලන්න ඊළඟ කෝණ දෙකත් අරගෙන ඒ දෙන්නත් සමානයි. නමුත් මේ කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන නෑ නේද? අපි කියනවා මේ බහුවස්ත්‍රයට රොම්බසය කියලා. එහෙනම් රොම්බසය සවිදි බහුවස්ත්‍රයක් නොවේ. හොඳයි. දැන් අපි බලමු සවිදි බහුවස්ත්‍ර නම් කරන්න. ඔන්න බලන්න මේකට කියනවා අපි සමචතුරස්‍රය කියලා. මේවා පාද දිගින් සමානයි. සවිදි ෂඩස්‍රය. මේ ෂඩස්‍රයේ පාද දිගින් සමාන වෙනවා. බලන්න සවිදි පංචාශ්‍රය. මේ පංචාශ්‍රයේ පාද දිගින් සමානයි. ඔන්න මේකට අපි කියන්නේ සමපාද ත්‍රිකෝණය කියලා. දැන් ඔයාලට පේනවද සවිදි බහුවස්ත්‍ර නම් කරනකොට ත්‍රිකෝණයටයි චතුරස්‍රයටයි සවිදි බහුවස්ත්‍ර වලට විශේෂ නම් තියෙනවා. සමපාද ත්‍රිකෝණය කියලා කියනවා. ත්‍රිකෝණයේ සවිදි බහුවස්ත්‍රයට. ඒතකොට චතුරස්‍රයේ සවිදි වෙනකොට අපි කියනවා සමචතුරස්‍රය කියලා. නමුත් එතනින් පස්සේ හැම බහුවස්ත්‍රයකටම ඉදිරියෙන් සවිදි කියලා වචනය දැම්මහම
අපි එකෙන් කියන්නේ සවිදි බහුවස්ත්‍රයක් කියලා. කියන්නේ සවිදි පංචාශ්‍රය කියනවා. සවිදි ෂඩාශ්‍රය කියනවා. ඔය ආකාරයට අපිට ඕනෑම බහුවස්ත්‍රයකට ඉදිරියෙන් සවිදි කියලා දැම්මොත් ඒකේ තේරුම මේක සවිදි බහුවස්ත්‍රයක් බවයි. හොඳයි, දැන් අපිට තියෙන පොඩිම බහුවස්ත්‍රය ගැන අපි කතා කරන්න යන්නේ වැඩිපුර විස්තර. ඒ කියන්නේ ත්‍රිකෝණය. මොකද්ද මේ ත්‍රිකෝණය කියලා අපි විස්තරාත්මකව බලමු දැන්. සරල රේඛා ඛණ්ඩ තුනකින් සමන්විත වෙච්ච සංවෘත බහුවස්ත්‍රයක් අපි ත්‍රිකෝණයක් කියලා නම් කරනවා. සංවෘතයි. දැන් බහුවස්ත්‍රය අපි කියන්නේ ත්‍රිකෝණයක් කියලා. හොඳයි, දැන් අපි බලමු මේ ත්‍රිකෝණයේ අංග මොනවද කියලා. අපිට මේ ත්‍රිකෝණය නම් කරන්න පුළුවන් A B C කියලා. මෙන්න මේ ආකාරයට. දැන් අපි බලමු මේ ත්‍රිකෝණයේ පාද නම් කරන්න. මේ එක පාදයක්. මේ පාදයේ අන්ත දෙක තමයි අපිට ලියන්න පුළුවන් A සහ B. මේ පාදේ අපි ලියන්නේ AB විදියට. මේ පාදේ අපිට අන්ත දෙක ගන්න පුළුවන් BC කියලා. එතකොට මේ පාදේ අපිට ගන්න පුළුවන් AC කියලා. හොඳයි, අපි දැන් කෝණ නම් කරන්න බලමු. දැන් අපි බලමු මේ කෝණය නම් කරන්න. මේ කෝණය පිහිටලා තියෙන්නේ B ශීර්ෂයේ නේද? එතකොට අපි B ලියන්නේ මැදින්. මෙන්න කෝණ ලකුණ දැම්මා. මේ දෙපැත්තෙන් දක්වලා තියෙන්නේ කෝණයේ මෙන්න ඒ වලට සම්බන්ධ වෙලා තියෙන පාදවල අන්ත දෙක. ඒ කියන්නේ A සහ C. එතකොට අපිට ලියන්න පුළුවන් ABC කියලා. ABC කෝණය කියලා ලියන්න පුළුවන්. මේක මේ අකුරු දෙක මාරු කරලා ලියන්න පුළුවන් CBA කියලා ගන්නත් පුළුවන්. හොඳයි, දැන් අපි බලමු තවත් කෝණයක් අරගෙන. ACB. ACB. ඒ කියන්නේ මෙන්න මේ කෝණය තමයි මේ දක්වලා තියෙන්නේ. හොඳයි. දැන් අපි බලමු BAC කියන්නේ මොන කෝණයද කියලා. BAC. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. හොඳයි. දැන් අපි බලමු මේ ත්‍රිකෝණ පාදවල දිග අනුව වර්ග කරන්න. මේ පාදවල දිග අනුව වර්ග කරනකොට වර්ග තුනක් තියෙනවා. අපි දැන් බලමු මේ වර්ග තුන සවිස්තරාත්මකව. පළවෙනි වර්ගය සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද තුන දිගින් සමාන නම්. එහෙනම් අපි ඒක රූප සටහනකින් නිරූපණය කරන්න බලමු. මෙන්න ත්‍රිකෝණය සමපාදයි කියලා කියන්න නම් අපි මේ ආකාරයට ඉරි ගහන්න ඕනේ. ඒ පාද තුනේ. හොඳයි. දැන් අපි බලමු ඊළඟ වර්ගය. ත්‍රිකෝණයේ පාදවල දිග අනුව නම් කරන. ඔන්න බලන්න සමද්විපාද ත්‍රිකෝණය. බලන්න මේක නම් කරමු. මේ බලන්න ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමාන වෙනවා නම් ඒ වගේ ත්‍රිකෝණ වලට අපි කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. බලන්න රූපයකිනුත් බලමු. ත්‍රිකෝණේ පාද තුනක් තියෙනවා. ඒකෙන් දෙකක් දිගින් සමාන වෙනවා. හරි නේද? හොඳයි. අපි දැන් බලමු ඊළඟ වර්ගය. විෂම පාද ත්‍රිකෝණය. විෂම ත්‍රිකෝණයක් කියලා කියන්නේ මේ ත්‍රිකෝණයක පාද දිග එකිනෙකට වෙනස් නම්. ඒ කියන්නේ පාද තුනේ දිග වෙනස්. අපිට මේ ආකාරයට මේ ත්‍රිකෝණයේ විෂමයි කියන එක දක්වන්න පුළුවන්. අපි මේ විදිහට දක්වලා තියෙන්නේ
එක රේඛාවක් ගහලා දෙනවා. මෙතන ඉරි කෑලි 2යි, මෙතන ඉරි කෑලි 3ක් ගහලා තියෙනවා. ඒ කියන්නේ දිගින් අසමාන බව පෙන්වන ක්‍රමය. හොඳයි. දැන් අපි බලමු ත්‍රිකෝණ වර්ග කරන්න කෝණවල විශාලත්ව අනුව. ඒකෙත් වර්ග 3ක් තියෙනවා. අපි බලමු පළවෙනි වර්ගය. සුළුකෝණී ත්‍රිකෝණ. සුළුකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ ත්‍රිකෝණයේ කෝණ 3ම සුළු කෝණ වෙනවා. ඒ කියන්නේ බලමුකෝ මේ ත්‍රිකෝණයේ කෝණ 3ම සුළු කෝණ. මේ ආකාරය කියන්නේ ඍජු කෝණයට වඩා කුඩායි. හැබැයි මේවා සමාන වෙන්න ඕනේ නැහැ. හොඳයි. දැන් අපි බලමු ඊළඟ වර්ගය. ඍජුකෝණී ත්‍රිකෝණ. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ ත්‍රිකෝණයේ කෝණ 3න් එක කෝණයක් විතරක් ඍජු කෝණයක් වෙන ත්‍රිකෝණවලට. ඒ කියන්නේ බලන්න මේ ත්‍රිකෝණය දිහා. මෙන්න මේ කෝණය විතරයි ඍජු කෝණයක් වෙන්නේ. අනිත් කෝණ දෙක බලන්න. මේවා සුළු කෝණ වෙනවා. මේකට අපි කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. හොඳයි. දැන් අපි බලමු කෝණ වල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග කරන අවසාන වර්ගය මහා කෝණී ත්‍රිකෝණය. මේ මහා කෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණයේ කෝණ 3න් එක් කෝණයක් විතරක් මහා කෝණයක් වෙන ත්‍රිකෝණයක්. අපි කියනවා මහා කෝණී ත්‍රිකෝණයක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කෝණයක් මහා කෝණයක් වෙච්ච අනිත් කෝණ දෙක සුළු කෝණ වෙච්ච ත්‍රිකෝණයක් අපි නම් කරනවා මහා කෝණී ත්‍රිකෝණයක් කියලා. එහෙමනම් මේ පාඩම මෙතනින් ඉවර වෙනවා. ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්.